දැන් මෙන්න මේ චරිතය ගත්තාම ලෝකේ ගොඩාක් මේ පෞරුෂත්ව සංවර්ධනය ධනාත්මක චින්තනය ගැන කතා කරන හැම දෙනෙක්ම මෙන්න මේ චරිත ගැන කතා කරනවා. හොන්ඩා රුචිරෝ. එතකොට ඔහුගේ මෙන්න මේ චරිත ගැන ඔබට හොයන්න පුළුවන්. ඒගොල්ලෝ කොහොමද ජීවිතය සකස් කරගත්තේ දිනුනේ කියලා. ඒ වගේම how a character builds up. වගේ මේ චරිතයක් පෞරුෂයක් ගොඩනගන්නේ කොහොමද? right, impressions in the mind. මනසට ඇති වෙන impressions තියෙනවා. මනසට එක එක දේවල් අපේට impress වෙනවා වදිනවා. ඒක inputs. එතකොට ඒ අනුව ඒ ඇති වෙන context මානසික context වලට අනුව ඒ සිතිවිලි ක්‍රියාවලියකට අපි අවතීර්ණ වෙනවා. thoughts. ස්ක්‍රීන් එක භාගයටද පේන්නේ? how a character builds up. එතකොට ඒ character එකක් චරිතයක් පෞරුෂයක් ගොඩනගෙන මූලික වශයෙන් අපේ මනසට ආකර්ෂණය වෙන සම්බන්ධ වෙන ස්පර්ශ වෙන වදින දේවල් inputs. ඒ තුලින් සිතිවිලි ක්‍රියාවලියකට යනවා process එක. ඒ අනුව අපි තෝරගත්ත සිතිවිලි ක්‍රියාත්මක තලයට ගේනවා output. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපිට සංවේදීව වමනාවෙන් කල්පනාවෙන් කරන්න වෙන්නේ දියුණු පෞරුෂයක් ගොඩනගා ගැනීම සඳහා. අපි මනසට ආකර්ෂණය කරගන්න දේවලුත් ඒ වගේම මනසේ ඒ ක්‍රියාවලියට ඒ process එකකට භාජනය කරන සිතිවිලිත් ඒ වගේම එළියට දාන ක්‍රියා හැටියට අපි වචනයෙන් හෝ ක්‍රියාත්මක තලයට ගේන ඒ output එකක් පිළිබඳව අපිට අවබෝධයෙන් කටයුතු කරන්න පුළුවන් නම් එතකොට ඒක දියුණු පෞරුෂත්වයක ලක්ෂණයක් පෞරුෂයේ ගොඩනැගෙන සාධකයක්. අතරම you are not late. ඔබ දැනටමත් පරක්කු නැහැ. Start where you are. ඔය ඉන්න තැනින් පටන් ගන්න පුළුවන්. Use what you have. තියෙන දෙයින් තියෙන ශක්තිය කුසලතාවයේ දැනුම මුකුත් නැත්නම් කාලයෙන් ආරම්භ කරන්න පුළුවන්. Do what you can. පුළුවන් දේ කරන්න ගන්න. ඔබට යමක් දියුණු දෙයක් පටන් ගන්න ඕනේ. කරන්න ඕනේ. මූල්‍යමය වශයෙන් කිසිම දෙයක් නැහැ. නමුත් ඔබට පුළුවන් ඒ සම්බන්ධ දැනුම එකතු කරන්න. ඒ සම්බන්ධ සංගරා පොත්පත් ලිපි ලේඛන වෙබ්සයිට් හොය පරිශීලනය කරන්න පුළුවන්. එතකොට යම් කාලයක් ඒ ක්‍රියාවලිය තුල ඉන්නකොට ඔබට ඒ ක්‍රියාත්මක තලයට ගේන්න අවශ්‍ය කරන මූලික දේවල් පිළිබඳ නිර්මාණශීලී අදහස් ඔබට ගොඩනැගෙන්න පටන් ගන්නවා. දැන් ඇත්තටම ඔයා හිතනවා ඔයාට කුරුළු විද්‍යාඥයෙක් වෙන්න. නමුත් ඔයා විශ්වවිද්‍යාල ඩිග්‍රියක් බයෝ සයන්ස් කරලත් නැහැ, ඩිග්‍රියකුත් නැහැ, මොකුත් නැහැ. නමුත් ඔයාට පුළුවන් වත්තට එන කුරුල්ලෝ ගැන උදේ හවස අධ්‍යයනය කරන්න. ඒගොල්ලෝ එනේ වෙලාව, ශබ්ද, හැසිරීම පුළුවන් ප්‍රමාණයට වීඩියෝ කරනවා, බලන් ඉන්නවා, නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ තමන්ගේ අපසරිය පළල් කරගන්න පුළුවන්. ප්‍රදේශයට එන කුරුල්ලෝ ප්‍රදේශයට එන කුරුළු විශේෂ අනිකුත් ඒ කුරුල්ලොන්ට සම්බන්ධ හැසිරීම ඒගොල්ලෝ ගන්න ආහාර ඒ අත්දැකීම පළල් කරගන්න පුළුවන්. ඒ අතර කුරුල්ලෝ සම්බන්ධ පොතපත ලිපි ලේඛන ඒ දේවල් සොයලා කියවන්න ගන්න පුළුවන්. එතකොට ඔබගේ ඒ කුරුල්ලන් පිළිබඳ ගවේෂණය කරන ක්‍රියාවලිය විද්‍යාත්මකව කරන හැටි, පරීක්ෂණාත්මකව කරන හැටි පිළිබඳ සොයලා බලලා අන්න ඒ විදිහට ඒක යොමු කරගන්න පුළුවන්. කාලයක් ඔබ මේක කරනකොට මොන උපාධිය ඇතත් නැතත් ඔබ කුරුළු විශේෂඥයෙක් බවට පත් වෙනවා. කුරුල්ලෝ ගැන දැනුම ලබා ගන්න ලෝකයේ බොහෝ තැන්වලින් ඔබ වෙතට එන්න පුළුවන්. ඒ කාලයක් යනකොට ඒ කුරුළු විශේෂඥයෙක් බවට ඔබට පත් වෙන්න පුළුවන්. ඒ වගේ අපි යම් අධ්‍යාපනයක් ලැබලා තියෙනවා නම් හොඳයි. නැතත් ඒ නැති බවත් ආශිර්වාදයක් කරගෙන තමන්ගේ ඇඟ ඇතුලේ තියෙන විභවයන්. එතකොට මේ potentiality. Actually potentialities are sort of elements that can be developed further and further. Again and again. That is sort of never ending process. දැන් අපි ඇතුලේ තියෙන විභවයන් අසීමාන්තිකව දියුණු කළ හැකි ශක්තියින් සාල ප්‍රමාණයක් තියෙනවා. ඒක ඉලක්කමකට ගන්නව නම් ඒ ඉලක්කම ඔබට කවදාකවත් කියවන්න බෑ. තරම් බිඳු ප්‍රමාණයක් ඒ ඉලක්කමේ තියෙනවා. ඒ වගේ අසීමාන්තික විභවයන් දියුණු කළ හැකි ශක්තියින් සමුදායක්
අපේ ජීවිතය ඇතුලේ සැඟවිලා තියෙනවා. අපි යම්කිසි යහපත් දේවල් කරන්න උත්සාහ ගන්න ප්‍රමාණයට ඒ දේවල් ක්‍රමිකව ඉදිරියට එනවා. ඒ ලබන අත්දැකීම් තුළ නැවත නැවත ඒව මුවහත් වෙවි ප්‍රයෝජනවත් හිමකට ඒව මතුවෙන්න පටන් ගන්නවා. නමුත් අපි එහෙම ක්‍රියාවලියක නැත්තම් සමහර විට ඒවා නොදැක කිසිම අවබෝධයකින් තොරව අපි නිකන් ඔහෙ මැරිලා යනවා. එහෙම නැත්තම් වයසට ගියාට පස්සේ අපිට අපි කරපු දේවල් නෙමෙයි කරන්න පුළුවන්කම තියෙදි නොකරපු දේවල් ගැන හිතලා පශ්චත්තාපයෙන් ජීවිතය ගත කරන්න වෙනවා අවසාන කාලේ. ඉතාම අමිහිරි විදිහට දුක්සහගත විදිහට ජීවිතේ කෙලවර කරන්න වෙනවා. එහෙනම් එහෙම නොවි යහපත් වෙනසකට අවශ්‍ය කරන ශක්තියින් අවදි කර ගැනීම සඳහා මේ මානසික සූදානම මූලික වශයෙන් අපි ආරම්භ කළ යුතුයි. මේ කතා කරන හැම දෙයක්ම කතා විතරක් නෙවෙයි. මේ ලෝකේ මිනිස්සු කරනවා කරලා තියෙනවා. ඔබටත් ඒ කිරීමේ විභවය ඔබ තුල තියෙනවා. මුලින්ම ඔබ කරන්න ඕනේ මනසේ තියෙනවා නම් ඔය කිව්වට අපිට බෑනේ කියන අන්න ඒ ඔබගේ මනස තුල තියෙන ඒ බාධකේ ඉවත් කරගන්න. ඒක තමයි මූලිකම කාර්යය. ඊට පස්සේ අනිත් දේවල් ක්‍රමිකව ගලා එන්න පටන් ගන්නවා. මේ ලෝකේ තියෙන ඔබ අහලක් තියෙනවා. අපි හැමෝම බොහෝ විට දන්නවා. law of attraction ආකර්ෂණ නීතිය කියන්නේ. අපි නිතරම කොහේ තැනකට කුණු දැම්මොත් එතෙන්ට කුණු ගොඩ ගැහෙන්න පටන් ගන්නවා. ඒ වගේම කොහෙට හරි තැනකට නිතර කෑම දැම්මොත් ඒ කෑම කන්න සතුටු වෙන්න පටන් ගන්නවා. ඒ වගේ අපි යම් දෙයක් හොඳ හෝ නරක මොන යම් හෝ දෙයක් අපි ආරම්භ කරොත් ඒක ඉස්සරහට කරගෙන යන්න අවශ්‍ය කරන දේවල් ශක්තියන ඒකට ගොඩ එකතු වෙනවා. ඒකට කේන්ද්‍රගත වෙන්න පටන් ගන්නවා. ඒ වගේ ඔබ හිතේ යම් හෝ සේයා මාත්‍රයක් හැටියට ඔබට දැනෙනවා නම් මටත් මෙහෙම දෙයක් පුළුවන් නේ කියලා. අන්න ඒක සිග්නල් එකක් ඇත්තටම වාටේදී කරන්න පුළුවන්. ඔබ ආරම්භ කරලා ක්‍රමිකව දවසට පුංචි පුංචි දේවල් ඒ වෙනුවෙන් කරගෙන යනකොට ඔබ නොසිතන සුබවාදී වෙනසක් ඔබගේ ජීවිතය තුළ වෙනවා. ගොඩාක් මිනිස්සු මැෂින් එකක නට් එකක් වගේ. කොහේ හරි පොඩි ජොබ් එකකට රුපියල් 30-40000කට තමන්ගේ ජීවිතේ දිය කරනවා. ඇත්තටම ඔයා කල්පනා කරන්න. ඔයාගේ ජීවිතේ ඔය වගේ මාසික පඩියකට හිර කරන එක ජීවිතයට ඉටු කරන සාධාරණයක්ද යුක්තියක්ද? එතකොට ඇත්තටම අපේ ජීවිතේ වටින්නේ 30-40000ක්. නමුත් ඊට වැඩිය අයට තවත් අයට 30-40000ක් ගෙවන තැනට අපිට යම් යම් ශක්තියින් ගොඩනගාගෙන දියුණු කරන්න බැරිද? අපි යම්කිසි උපාධියක් අරගෙන රජයකට හෝ කාට හරි බරක් වෙනවද? ගෙදරට බරක් වෙනවද? රජයකට රටකට බරක් වෙනවද? රැකියා හිඟන්නෙක් වෙනවද? නැත්නම් රැකියා මවන්නෙක් වෙනවද? නිර්මාණශීලී චින්තනයක් අවදි කරගෙන. මෙන්න මේ තීරණය අපේ අතේ තියෙනවා. කියන්නේ අපිට අවශ්‍ය නම් පුංචි තුත්තිරි ගහක් වගේ ඔහේ ගහක් කියලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මහා වෘක්ෂයක් වෙන්න පුළුවන් සමාජයට විශාල ඵලයක් සහ හැමණක් ලබා දෙන්න. ඒ වගේම පුංචි විදිහට අපිට කලාමැදිරියෙක් වගේ ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් හඳ වගේ ලෝකයට සෞම්‍ය ආලෝකයක් දෙන චරිතයක් බවට ජීවිතේ පරිවර්තනය කරගන්නත් පුළුවන්. ඒ වගේම අපිට අනුන්ගේ වාහනයක නැගලා යන මගියෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් පිරිසක් රැගෙන යන පයිලට් කෙනෙක් නියමුවෙක් වෙන්න පුළුවන්. මේ සියලු තීන්දුව ඔබට ගන්න පුළුවන්. දැන් ඔබ අරගෙන ඉන්න තීන්දුව ඇත්තටම හරි තීන්දුවක්. ඊට වැඩිය ප්‍රබල තීන්දුවක් අරගෙන සුබවාදී වෙනසක් ජීවිතේ ඔබට කරන්න බැරිද කියන ප්‍රශ්නය ඔබ ඔබෙන් ඇහුවොත් ඇත්තටම ඔබට එන්නේ ඇත්තටම මට මීට වැඩිය කොච්චර දෙයක් කරන්න පුළුවන් කියන ඒ මනස ඔබට එනවා. ඒ වගේ එහෙම දේවල් කරලා අපි අලුත් දේවල් ආරම්භ කරාම ඒ අත්දැකීම් ලබනකොට beautiful things happen in your life. තාම සුන්දර දේවල් ජීවිතේ වෙන්න පටන් ගන්නවා. right? එතකොට බොහොම ලස්සන දේවල් වෙනවා. හැබැයි ඔබ ඈත් වෙන්න ඕනේ. You have to distance yourself from all the negative things. ඍණාත්මක දේවල් වලින් ඔබ ඈත් වෙන්න ඕනේ. එතකොට බොහොම ලස්සන දේවල් ජීවිතේට සමීප වෙන්න පටන් ගන්නවා. මම තව එක උදාහරණ වලින් පැහැදිලි කරන්නම් බලන්න.
You can't stop time. ඇත්තටම ඔයාටවත් මටවත් අපි කාටවත් මේ කාලය නතර කරන්න බෑ. සුනිල්වන් දිය දහරාවක් වගේ අපි ඉස්සරහා කාලේ නිරන්තරයෙන්ම ගලාගෙන යනවා. හැබැයි බුද්ධිමත් මිනිස්සු අනිවාර්යයෙන්ම ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ වගේම you can't stop aging. වයසට යන එකත් ඔයාට නතර කරන්න බෑ. right, no one can stop aging. වයසට යන එක අපි කාටවත් නතර කරන්න බෑ. අපි යහපත් දේවල් කරත් අපි දියුණු වුණත් නැතත් අපි මේ ජීවිතේ අපි යන්නේ අවසානයේ වෙත වයසක් දක්වා. ඒ වගේම you cannot outrun of your fate. සමහර වෙලාවට අපේ සමහර දෛවෝපගත කාරණාවලින් අපිට ජීවිතේ පැනලා යන්න බෑ. There is no problem without solution. මේ ලෝකේ විසඳුමක් නැති ප්‍රශ්න නැහැ. There is no problem without solution. ඇත්තටම ලෝකේ ප්‍රශ්නයක් يعني විසඳුමක් නැති ප්‍රශ්නයක් මේ ලෝකේ නැහැ. ඒ කියන්නේ අපි කවදාකවත් ඉබ්බෙක් ගන්නෙ නැහැ නේ යතුරක් නැතුව. ලොක් එකක් එන්නේ නැහැ යතුරක් නැතුව. There is no lock without key. එහෙම නැත්නම් ඔය කම්බි කෑල්ලක් හරි දාලා අපි ඒක අරගන්න ඕනේ. ඒ කියන්නේ මොකක් හරි ඒකට විසඳුමක් තියෙනවා. ඒ වගේ ඔය මුහුණ දෙන සියලුම දුෂ්කරතාවයන් වලට විසඳුමක් තියෙනවා. ඒ විසඳුම මූලික වශයෙන් මේ වැනි වැඩසටහන් වලින් පාට ඒ විසඳුම පිළිබඳ යම් ඡායා මාත්‍රයක් ඇති කර ගන්න පුළුවන්. සමහර විට ප්‍රබල උත්තේජකයක් ලබා ගන්නත් පුළුවන්. කොහොමුණත් you can't live a positive life with a negative mind. You can't live a positive life with a negative mind. right, ඔබට සුභවාදී ජීවිතයක් ගත කරන්න බෑ අසුභවාදී මනසකින්. අනේ අපිට හරියන්නේ නැහැ කරන්නේ නැහැ ඔය කිව්වට ඔන්න ඔය වගේ මනසක් තියෙනවා නම් ඔබට පහසු සුභවාදී සාර්ථක ජීවිතයක් කවදාකවත් ගත කරන්න බෑ. එහෙනම් අපි මේ බැරියර් එකකින් අයින් වෙන්න. Only dead fish go with the flow. Only dead fish go with the flow. ඔය ගහගෙන යන්නේ රැල්ලට ගහගෙන යන්නේ මුහුදු වෙරළේ තියෙන මැරිච්ච මාළු විතරයි. ඒ කියන්නේ මිනිහෙක් පැහැදිලි අරමුණක් ඇතුව සලසුන් සහගත වැඩපිළිවෙලකට අනුව ඒ අරමුණ තුල ක්‍රියාත්මක වෙනවා නම් සමාජයේ තියෙන විප්‍රකාර වලට පහත් පුරුදු වලට එක එක විගඩම් වලට ඒ පුද්ගලයා හසු වෙන්නේ නැහැ. දැන් බලන්න මෙතන ඉන්න කිසිම කෙනෙක්ට කුඩු ගස්සවන්න බෑ. මොකද ඔබට ජීවිතයේ අරමුණක් තියෙනවා. ගංජා කුඩු ගස්සවන්න බෑ. අපි දන්නවා ජීවිතයේ සතුට එහෙම නැත්නම් සාර්ථකත්වයේ දියුණුව සතුට වඩා ආස්වාදනීය බව ඒ තුල නොමැති බව. ඔය එහෙම ඒ කියන්නේ දැන් අපි එහෙම නැත්නම් අපි ප්‍රබල අරමුණකට අනුව ජීවිතය ගත කරන්න ඕනේ. එහෙම අරමුණක් නැති වුණොත් මොකද වෙන්නේ? ඔය ප්‍රාථමික දේවල් වලට નિરાයාසයෙන් අපි යොමු වෙනවා. මල ඒ කියන්නේ අරමුණක් නැති අය නිකන් පංචස්කන්ධ විතරයි. මැරිච්ච මාළුවා. ඕන රැල්ලකට ගහගෙන එහෙට මෙහෙට විසි වෙනවා. අන්න එහෙම වෙන්නේ නැහැ. යහපත් ජීවිත අරමුණකට අනුව අපි කටයුතු කරනවා. අපේ පෞරුෂය ගොඩනගා ගන්න අවශ්‍ය කරන ප්‍රබල ක්‍රියාවලියකට අවතීර්ණ වෙනවා. හැබැයි අපි මේ කතා කරන දේවල් එක පාට මැජික් පෙන්වනවා වගේ කරන්න බෑ. මහා යෝධ ගමනක් වුණත් යන්න පුංචි පියවරකින් ආරම්භ කරන්න වෙනවා. එක අඩියකින් ආරම්භ කරන්න වෙනවා. 21 days needed to egg become a hen. 21 days needed to egg becomes a hen. දින 21ක් යනවා මේ පැටියෙක් විතරේ ඉඳලා මේ විතරයක් කුරුළු පැටියෙක් බවට පත්. ඒක එකපාරට මේ ලස්සන කුරුළු පැටිය අපිට දකින්න බෑ. ඒක එක්තරා ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඒ වගේම දරුවෙක් අපිට සතියෙන් දෙකකින් ලබා ගන්න බෑ. මාස 9ක විශාල ක්‍රියාවලියක්
මව් කුස ඇතුලේ පරිස්සම්කාරීව ගැබ රැක ගැනීමේ ක්‍රියාවලියක් තුල තමයි නිරෝගී දරුවෙක් අපි ලබන්නේ. මේ හැම දෙයකටම යම් කාලයක් යන මැජික් වගේ දේවල් සමාජෙ වෙන්නේ නැහැ. බලන්න මෙන්න මේක ගොඩක් වැදගත්. If egg is broken by outside force, බිත්තරයක් බාහිර බලයකින් බාහිරින් මොකක් හරි වැදිලා බිඳුනොත් life ends, ජීවිතේ කෙලවර වෙනවා. If broken by inside force, right, එතකොට ඇතුලෙන් බිත්තරේ කඩාගෙන ආවොත් ආයෙ බිත්තරේ කඩාගෙන ආවොත් දැන් ඒ කියන්නේ බාහිරින් දෙයක් වැටිලා බාහිරින් යමක් වැදිලා බිත්තරේ කැඩුනොත් ඇත්තටම එතන මේ ජීවිතේ කෙලවර වෙනවා. If egg is broken by outside force, life ends. If broken by inside force, ඇතුලෙන් හොටෙන් කඩාගෙන බිත්තරේ එළියට ආවොත් එතකොට ඇතුලෙන් හොටෙන් කටුව කඩාගෙන එළියට ආවොත් life begins, අන්න ජීවිතය ආරම්භ වෙනවා. එහෙනම් මොකද්ද මේ කියන්නේ? Great things always begin from inside. ඔබට ජීවිතේ ඊටාම ප්‍රබල සජීවී බවක් දියුණු වෙනසක් අවශ්‍ය නම් ඒ පුංචි වෙනස ඔබ ඉස්සෙල්ලා ඔබගේ ආධ්‍යාත්මයේ මනස තුල හදවත තුලින් ඇති කරගෙන එළියට එන්න ඕනේ. බාහිරට උත්තේජක ලබා දීම විතරයි කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි මේ හරහා කරන්නේ එවැනි දෙයක් පමණයි. නමුත් අනිවාර්යයෙන්ම ඔබට අවශ්‍ය වෙනවා ඔබ විසින්ම ඒ සිතිවිල්ල අවදි කරගෙන ක්‍රියාත්මක වෙන්න. right, අපි මොන විදියට ක්‍රියාත්මක වුණත් හැබැයි අපි හරි විදිහට එහෙම ක්‍රියාත්මක වුණොත් everything you need, ඔබට හැම දෙයක්ම will come to you at the perfect time. ඔබ හරි විදිහට අරමුණකට අනුගතව පුළුවන් විදිහට සැලසුමක් හදාගෙන උත්සාහ කර වැරදි උත්සාහ කර ඉදිරියට යනකොට everything you need, ඇත්තටම ඔබට අවශ්‍ය හැම දෙයක්ම හරිම වෙලාවෙ ඔබ වෙතට එනවා. ඒ කියන්නේ පසුතැවෙන්න අවශ්‍ය නැහැ. සමහර දේවල් අසාර්ථක වෙනවා. නමුත් යහපත් දේවල් කරලා අසාර්ථක වුණොත් ඒකෙන් ඇති කරන ජීවිත පන්නරය තුල තව බොහෝ දේවල් නිවැරදිව සාර්ථකව කර ගැනීමේ තත්ත්වයක් මතුවේ. ගොඩ නැගෙනවා. කවදාකවත් යහපත් දේවල් කරලා අසාර්ථක වෙන්නේ නැහැ. නිසා never give up great things. ඔබ හොඳ දෙයක් ආරම්භ කරා නම් කවදාකවත් යහපත් දේ නතර කරන්න එපා. කවදාකවත් යහපත් දේ නතර කරන්න එපා. ඒ යහපත් දේ සඳහා ඒ අරමුණ ඉටු කර ගැනීම සඳහා ඔබ ක්‍රියාත්මක වෙච්ච ක්‍රමවේදය වෙනස් කරන්න. අලුත් ක්‍රමවේදයකට යන්න. වෙනස් බුද්ධිමත් ක්‍රමවේදයකට යන්න. ප්‍රතිඵල ප්‍රමාදන අරමුණ ඉටු වෙන්නේ නැත්තම් ඒ යහපත් දේ අතහරින්නේ. අපි අතහරින්නේ උපක්‍රමය. ඊට වඩා දියුණු උපක්‍රමයකට අපි යොමු. ඒ වගේම an arrow can only be shot by pulling it backward. ඔබට ඈත ඉලක්කයකට ඊතලයක් විදින්න අවශ්‍ය නම් ඔබ කළ යුතු වෙන්නේ ගොඩාක් තදට පිටිපස්සට අදිනේ. පුළුවන් තරම් පස්සට ඇදලා දැඩි පීඩනයක් තමයි ඒ අරමුණට විසික් කරන්නේ. ඒ වගේ when life is dragging you back with difficulties, ජීවිතයේ ආර්ථික දුෂ්කරතා, වෙනත් ප්‍රශ්න, ගැටලු, කරදර වලින් ඔබ ගොඩාක් පස්සට අදිනවා නම් ඒකෙන් ඇත්තටම පෙන්වන්නේ ඔබ අරමුණක් තුල ඉන්න කෙනෙක් නම් ඒකෙන් කියන්නේ ලොකු අරමුණකට, ලොකු ඒම් එකකට, ටාගට් එකකට ඔබ විසි කරන්න අවශ්‍ය කරන ශක්තිය පන්නරේ දෙන එක තමයි ඒ තුල සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඊතලයක් ඈතට විසි කරන්න ගොඩාක් ගිඩනයක් දාලා පස්සට අදිනවා. ජීවිතයේ ප්‍රශ්න කරදර වලින් ගොඩාක් වද දෙනවා නම්
තේරුම් ගන්න, ඉවසන්න, ලොකු සැනසීම්දායක පසුබිමකට සුබවාදී තැනකට ඔබගේ ජීවිතය ඔසවන්නයි ඔය පීඩනය ලබා දෙන්නේ. එවැනි අවස්ථාවකවත් ඍණාත්මකව හිතන්න එපා. අරමුණක් තුල ඉන්න කෙනා තමන්ගේ අරමුණ ජයග්‍රහණය වෙන බව නිරතුරුවම මනසින් විෂුවලයිස් කරන්න, මනසින් දකින්න. මොකද ඒක අනිවාර්යයෙන්ම ඉටු වෙන කාරණයක් නිසා. මුලින්ම ෆස්ට් තිං ඉස්සෙල්ලාම මේ ගැන හිතන්න. ඒ සිතිවිල්ල අවදි කරගන්න. සෙකන්ඩ් බිලීව්. දෙවනුව විශ්වාස කරන්න. ඔබට ඔය යහපත දියුණුව කරන්න පුළුවන් කියන බව ඔබ විශ්වාස කරන්න පටන් ගන්න. ඒ අනුව ඒ සිහිනේ දකින්න. ඒ වගේම ෆයිනලි ඩයා නිර්භීත වෙන්න. ක්‍රියාත්මක වෙන්න. සැලසුම් කරන්න ඔබ දන්නේ නැත්නම් ඔබට පුළුවන් විදිහට මේකට මේ ටික කරනවා කියලා කටු සටහනක් ගාගෙන ඒ කටු සටහනෙන් ඒක ආරම්භ කරන්න. ඒ වගේම අපි තවත් ඉස්සරහට යනකොට බලන්න ඔබ කල්පනා කරන්න what will you do with your future? ඔබගේ අනාගතයත් එක්ක මොකද්ද කරන්නේ? එහෙම තීන්දුවක් අරගෙන තියෙනවා. You have two choices at that, really. Right? You really have two choices. අතන ඔබට වරණය තෝරා ගැනීම දෙකක් තියෙනවා. You can choose just survive. You can choose just to survive. නිකන් ඔහේ දැන් ජොබ් එක තියෙනවා කීයක් හරි හම්බ වෙනවා, එක්ක අම්මා මුදලක් දෙනවා, එහෙම නැත්නම් මේකෙන් මට ආදායමක් තියෙනවා කියලා ඔහේ දැන් නිකන් කම්ෆර්ට් සෝන් එකේ ඔහේ යනවා. මගේ ජීවිතේ සාමාන්‍ය පහසු තැනක තියෙනවානේ. ওই විදිහට යනවා කියලා එහෙම හිතන්න පුළුවන්. right? සාමාන්‍යයෙන් ඉතින් ලොකු අවුලක් නැහැනේ. ඔහේ ඉතින් යන්තම් අමාරුවෙන් හරි මෙහෙම ටික වෙනවනේ කියලා ඔහේ යන්න පුළුවන්. විශේෂයෙන් මෙතන ඉන්න තරුණයන්ට කියන ඔබ අන්න එහෙම යන්න හිතියෝ. මෙතන වැඩිපුර ඉන්න තරුණ අය. ඔය ජොබ් එකෙන් විතරක් ඔබට කටයුතු කරන්න පුළුවන් කියලා ඔබ හිතුවොත් සෞඛ්‍යික කාලයක් වැඩි කාලයක් යන්න හම්බ වෙන්නේ නැහැ. ඔබ බොහොම සතුටින් ඉන්න මොහොතත් මේ විදිහට ඔබට සතුටින් ඉන්න බැරි වෙනවා පුද්ගලික ජීවිතය ඇතුළේ. ගොඩාක් සතුටින් ආස්වාදනීය ලෙස විඳින්න තියෙන ජීවිතයේ සතුටත් ඒ ප්‍රශ්න එක්ක තෙරපෙන්න වෙනවා. ඔබ ඔය රැකියාව කරන තැන පුද්ගලික ආයතනයක්. ඔබට සමහර බයික් එකක්, වාහනයක්, තවත් මොනවා හරි දීමනා ටිකක්, බෝනස් ටිකක් මොනවා හරි මේ කාලේ දීලා කැරට්ටල ගොඩක් පෙන්නලා ඔබ ඔය රැකියාව තුල හිර වෙලා ඒක ලෝකයේ ජීවිතය කියලා හිතාගෙන කටයුතු කරනවා. නමුත් ඔබගේ ආයතනයේ ප්‍රධානියා ඔහු බයයි. වෙනත් දේවල් ගොඩක් ඔහු හොයන. වෙනත් තැනක ආයෝජනය කරන්න, වෙනත් දේවල් පටන් ගන්න නිතරම එලිරා වෙනකම් බයයි. නමුත් ඔබ බයිසිකලයට වාහනයට පොඩි 40 30 40 පඩියට රැවටිලා හිර වෙලා ලොකු සිහිනයක අතරමං වෙලා. විශාල වෙනසක් කරගන්න පුළුවන්, ලොකු ආදායමක් ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන්, ලෝකයට ආශිර්වාදයක්, සමාජයට මහා ප්‍රබල උත්තේජකයක් වෙන්න පුළුවන් වා ජීවිතයේ පුංචි තැනක හිර කරගෙන. පඩියකට හිර කරගෙන. ඒක ලොකු මෝඩකම. ඇයි? අද ඔබ ඔය පඩියෙන් ওই විදිහට ජීවත් වුණාට ඔබට අද දරුවෝ නැහැ. නමුත් ඉස්සරහට දරුවන් හම්බ වෙනවා. එක දරුවන්ගෙන් ඉන්න තව දරුවෝ වැඩි වෙනවා. ඒ වගේම ඔබ ඉස්සරහට යන්න යන ලෙඩ දුක්, ලෙඩ රෝග වැඩි වෙනවා. ඉඩම් කඩම් සහ අනිකුත් යුතුයකම්, ඉටු කිරීම, ගෙවීම එන්න වැඩි වෙනවා.
එතකොට ඒ සියල්ල ඔය තත්ත්වය ඇතුලේ ඔබට නිවැරදි කරගන්න බෑ. ලෝකෙ කිසිම මිනිසෙක් අද එක රැකියාවක් කරන්නේ නැහැ. දියුණු මිනිස්සු අරමුණක් ඇතිව ඉන්නවා. රැකියාවක් කරනවා එහෙම නැත්නම් තවත් දෙයක් කරනවා. එහෙම නැත්නම් මේ විදිහේ ඔළුව කඩාගෙන කනස්සල්ලෙන් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. තෝරා ගැනීම දෙකක් තියෙනවා. ඔහේ යනවා කියලා හිතුවොත් අන්න අර වගේ මනස කඩා වැටිච්ච ස්වභාවයෙන් ඉන්නේ. එහෙම නැත්නම් you can choose to succeed. ඔයාට තීන්දුව කරන්න පුළුවන් නෑ මම සාර්ථක වෙනවා. මම දියුණු වෙනවා. කියලා එහෙම තීන්දුවක් ගන්න. අන්න ඒ තීන්දුව ඔබ ගත්තොත් මෙන්න මේ වගේ ඇස් දෙකෙන් හිනහය සතුටු කඳුළු මුහුණු ප්‍රබෝධමත් මනසක් සතුටු සිනහාවක් සහිත චරිතයක් ජීවිතයක් බවට නිරන්තර ජීවිතයේ ඔබගේ පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පුංචි පුංචි දේවල් සාර්ථක වෙනකොට සතුටු. අත්දැකීමක් ලැබෙනවා, අධ්‍යාපනයක් එකතු වෙනවා, ජීවිතේ පරිණත වෙනවා. තමන්ගේ අරමුණු ඉටු කරගන්න අවශ්‍ය කරන ආර්ථිකයේ ක්‍රමිකව ශක්තිමත් වෙනවා. ටික ටික ඉදිරියට ඔබ යනවා. you choose to succeed. එහෙම සාර්ථක වෙනවා කියලා ඒ තීන්දුව ගත්තහම විශාල යෝධ ජවයක් එනවා. ඒක ගෑනු පිරිමි ભેදයක් නෑ. විශාල ශක්තියක් ඇඟට එනවා. ඕනම දෙයක් කරන්න පුළුවන් ප්‍රබල ශක්තියක් ඔබේ ජීවිතයට එකතු වෙනවා. I want to hear too. But I cannot hear. ඒ වගේම ඔබ තීන්දුව කරොත් මේ වගේ යෝධ ශක්තියක් දැනෙන්න පටන් ගන්නවා. and decide to prosper. මම සමෘද්ධිමත් වෙනවා, දියුණු වෙනවා කියලා ඔබ මේ තීන්දුව ගත්තොත් ඔබට හීනෙන් පවා පේන්නේ මේ වගේ දේවල්. තාත්තා ඇවිල්ලා බයිසිකලේ තියෙනවා. right and decide to prosper. සමෘද්ධිමත් වෙනවා කියන මේ තීන්දුව ගත්තොත් දියුණුව කරා මම පියමනිනවා කියන මේ තීන්දුව ඔබ ගත්තොත් ඔන්න හීනෙන් උනත් පේන්න පටන් ගන්න ඕවා. බය වෙන හීන දකින්නේ නැහැ. කහවණු මිල මුදල් ඩොලර් තමයි හීනෙන් දකින්නේ. තමන් යම් යම් දේවල් දියුණු වෙන හැටි දකින්න. and commit to focus goals. තමන්ගේ අරමුණටම කේන්ද්‍රගතව කටයුතු කරන්න පටන් ගත්තහම විශාල බාධක එනවා. තමන් ඒ යන ගමනේ අනිවාර්යෙන් ගොඩක් බාධක අවහිරතා එනවා. ඒ මොනවා ආවත් ඔබ ඒව කඩාගෙන යනවා. ඒ යනකොට තව බාධක එනවා. ඒ බාධකත් ඔබ බිඳගෙන ඉදිරියට යනවා. තමන්ගේ අරමුණ වෙතටම යනවා. නිසා මේ කරන හැම යහපත් ක්‍රියාවලියක් ඇතුළෙම බාධක නැතුව පහසු ගමනක් එන්නේ නැහැ. විශාල බාධක සමුදායක් එනවා. හැබැයි ඒ බාධක තුල තමයි ඒවට මුහුණ දෙන ක්‍රියාවලිය තුල තමයි සාර්ථකත්වයට අවශ්‍ය කරන ප්‍රබල පරිණතිය ජීවිතයට එකතු කරන්නේ. ඒ කිසි දෙයකින් අපිට පාඩුවක් නෙවෙයි වෙන්නේ. anything is possible. එකක් සාර්ථක වුණාම ඔබටම දැනෙනවා අනේ මට තව කරන්න පුළුවන්. හිතනවට වැඩි දෙයක් කරගන්න පුළුවන්. විතරම සුබවාදී මනසක්ම ඔබ තුල ගොඩ නැගෙනවා. යෝධ ජවයක් ශක්තියක් දැනෙන. you are born to succeed. ඔයාට දැනෙන්න පටන් ගන්නවා සාර්ථකත්වයට දුවන්න තමයි මට ජීවිතයක් ලැබිලා තියෙන්නේ. යහපත් අරමුණු යහපත් දේවල් වෙනුවෙන් කටයුතු කරන්න තමයි අපි මේ මනුෂ්‍ය ජීවිතයකට ආවේ. තමන්ගේ ජීවිතය යහපත් කරගන්න, තමන් වටා ඉන්න අනිත් අයගේ ජීවිතයට ආස්වාදනීය බව එකතු කරන්න තමයි මට මේ ජීවිතයක් තියෙන්නේ. Our best can still be in front of you. Your best. ඔබගේ යහපත්ම දේ තාම ඔබ ළඟා කරගෙන නැහැ. ඒක ඉදිරියේ තියෙනවා. කියන්නේ ඔබ ඔය ඉන්නේ
ඉන්න ඕන තැන නෙමෙයි. ඔයිට වඩා යහපත් සොඳුරු තැනකට ඔබට ඔබගේ ජීවිතය ඔසවන්න පුළුවන්. Your future is in your hands. ඔබගේ අනාගතයේ තියෙන ඔබගේම දෑ තුළ. ඔබගේ අනාගතයේ තීරකයා තීන්දුවකාරයා ඔබමයි. ඔබම ගන්න තීරණ. Inside you is untapped potentialities. ඔබගේ ජීවිතයේ ඇතුලේ තියෙනවා පොඩ්ඩක්වත් පාවිච්චි නොකරපු මහ ප්‍රබල විභවයක්. ඊටාම විවිධ ශක්තියින් හැටියට දියුණු කළ හැකි මූලික තත්ත්වයක්. ඒවා ඉන්න තැන පුංචි ඉලක්කමක් ගහලා හඳගාවට වෙනකන් කොලාලවලා අඟලි ප්‍රමාණය බිඳු හඳගාවට වෙනකන් දැම්මත් ඒ ඉලක්කමටවත් වාට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඔබ ළඟ තියෙන විභවයක්. මිනිහෙක් සත්තු ඉපදෙන ලයින් එකක් තියෙනවා. ඉපදිලා කාලා බීලා ලිංගික කටයුතු කරලා විවේක අරගෙන පැටව ගහලා ජීවත් වෙලා ඔහේ එකම ලයින් එකක යනවා. මිනිස්සු ඉපදෙන තලයක් තියෙනවා. මිනිස්සුන්ගේ උඩ තැන කොතනද කියලා කාටවත් පෙන්වන්න බෑ. ඔබට අවශ්‍ය නම් ඒක සාමාන්‍ය තැනක නතර කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් ඉහළ තැනකට ගෙනියන්න පුළුවන්. පුළුවන් තරම් උඩකට ඔසවා තබන්න. ඒ ඉපදිච්ච ලයින් එක තිබුණත් මිනිස්සෙක්ගේ ජීවිතයේ ඔසවා තබන තැන මෙතනයි කියලා ඉහළ ලයින් එකක් මෙතනයි කියලා කාටවත් පෙන්වන්න බෑ. ඔබට අවශ්‍ය නම් ඔබට තාම දියුණු මට්ටමේ ප්‍රබල ආධ්‍යාත්මික දියුණුවක් දියුණු කරගෙන එවැනි කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෞකික වශයෙන් මුළු ලෝකයට යහපතක් කරන ප්‍රබලම ලෞකික දියුණුවක් ඇති කරගන්න පුළුවන් සාර්ථකම පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ උඩ තැන කොතනද කියන එක වාට කාටවත් තීන්දුව කරන්න බෑ. එහි තීරකයා ඔබමයි. You have unlimited value. ඇත්තටම ඔයාගේ පුදුම වටිනාකමක් තියෙනවා. ඔබ වගේ දෙන්නෙක් මේ ලෝකේ නැහැ. ඒ නිසා ඇත්තටම your dreams can definitely come true. ඔබගේ ඕනම සිහිනයක් සැබෑ කරගන්න පුළුවන්. හැබැයි you have to wake up. ඔබ අවදි වෙන්න ඕන. You have to open your eyes. ඔබගේ ඇස් විවර කරගන්න ඕන. You have to be in a good learning culture. ඉගෙනුම් සංස්කෘතියක් තුළ ජීවිතය ක්‍රියාත්මක කරන්න ඕන. රැකියාවට යනවා කීයක් හරි හම්බ කරනවා ඒක ඇතුලේ ඉන්න. මේ වැඩසටහනත් එක්ක ඉන්න ඔබට මේ ලෝකේ තියෙන ප්‍රබල හැම විෂයක් පිළිබඳව ප්‍රබල දැනුමක් මේ වැඩසටහන ඇතුලේ ඔබට දෙනවා. ඔබ ඉන්නේ දැනටමත් මෙතන අපිත් එක්ක ඉන්නවා විවිධ දේශපාලන ශාස්ත්‍රයේ ඉන්න අය. ඒ වගේම ආර්ථික ශාස්ත්‍රයේ කටයුතු කරන අය, අධ්‍යාපන ශාස්ත්‍රයේ, ඒ වගේම වෛද්‍ය ශාස්ත්‍රයේ, ඒ වගේම ඉගෙන ගන්න විශ්වවිද්‍යාල කළමනාකරන ශාස්ත්‍රවල, විශ්වවිද්‍යාලය ගුරුවරු හැම ශාස්ත්‍රයකම ඔබ ඔය ඉන්න ශාස්ත්‍රයේ ප්‍රබල සාධනීය වෙනසක් දියුණුවක් ඔබට ඇති කරගන්න පුළුවන්. හැම පැත්තකටම අවශ්‍ය කරන ලෝකයේ අලුත් දැනුම අපි ඉදිරි වැඩසටහන් තුල ඔබ වෙතට අරගෙන. You are unique and special. ඇත්තටම ඔබ සුවිශේෂයි. ඔබ වගේ තවත් කෙනෙක් නැහැ. ඔයාගේ ලෝකේ ඉන්න බිලියන 7ක් ජනගහනයේ ෆින්ගර්ප්‍රින්ට් ගත්තොත් ෆින්ගර්ප්‍රින්ට් බිලියන 7ක් තියෙනවා. ජානත් එහෙම. ඒ කියන්නේ even two identical twins are different from each other. එක බඩවැල කඩාගෙන ආපු එකම බඩේ ඉපදිච්ච ළමයි දෙන්නත් දෙන්නේ. මේ ලෝකේ කවදාකවත් එහෙම සමානව ඇති වෙන්නේ නැහැ. ඔබ සුවිශේෂයි. එක්කෙනාට සමාන කරන්න එපා. මොකද සමාන කරන්න බැරි තත්ත්වයක් ඔබට දියුණු කරන්න පුළුවන්. You can achieve whatever you put into your mind. ඔබ මනසට දාන යහපත් සියලු දේ ඔබට ඉටු කරගන්න පුළුවන්. Enlarge your vision. ඔබගේ දැක්ම පුළුල් කරගන්න. ඒ කියන්නේ අනාගතයේ ජීවිතයේ ඔසවා තබන තැන පිළිබඳ අද ඇති කරගන්න ජීවන දර්ශනය වඩා පළල් තලයකට රැගෙන. ඒ සඳහා විශාල කියවීමක් අවශ්‍යයි. සමාජ අවබෝධයක් ලෝකයේ අලුත් දැනුම පිළිබඳ යාවත්කාලීන වීමක් අවශ්‍යයි. We are living in a world where knowledge is exploding. දැනුම පිරීලා ඉතිරිලා යන ලෝකයක අපි ජීවත් වෙනවා. The challenge that we confront is how to harness that. අද අපිට තියෙන අභියෝගය කොහොමද මේ දැනුම අපි එකතු කරගන්නේ කියලා.
ඒකට ඔබට අත්වලක් වෙන්න පුළුවන්. නිසා increase your confidence. ඔබගේ යහපත් දේ සඳහා වෙන ඒ විශ්වසනීය බව ක්‍රමිකව දියුණු කරන්න, වැඩි කරන්න. වගේම attract the good around you. ඔබ වටා තියෙන යහපත් දේවල් ආකර්ෂණය කරගන්න. ඍණාත්මක දේ තුළින් උපක්‍රමිකව බැහැර වෙන්න. Profitable opportunities ඔබ යන මාර්ගයේ බොහෝ පැතිවල තියෙනවා. ඒව පිළිබඳ සංවේදීව ඔය ගමන යන්න. එක දෙයක්, එක විෂයක්, එක භාෂාවක් එහෙම එකක් නෙවෙයි. නවා දන්නවා අද ගොඩක් මිනිස්සු ඔරලෝසු පාවිච්චි කරන්නේ. මොකද ඔරලෝසුවෙන් වෙලාව විතරයි කියන්නේ. මොකද හැමෝගේ මාතේ ස්මාර්ට්ෆෝන් එක තියෙනවා. ඇයි? කෝල් එකක් ගන්න පුළුවන්. මැසේජ් එකක් දාන්න පුළුවන්. වීඩියෝ කෝල් එකක් ගන්න පුළුවන්. FB යන්න පුළුවන්. ඊමේල් එකට යන්න පුළුවන්. ගොඩක් දේවල් කරන්න පුළුවන් දේ. ඒ නිසා ස්මාර්ට්ෆෝන් එක රැඳුණා. ෆෝන් එක ඉවත් වෙනවා. ඔබ සමාජයේ රිජෙක්ට් වෙන පුද්ගලයෙක් වෙන්න එපා. එක වෘත්තියක් ඇතුළේ ඉඳගෙන එක ශේෂ්ත්‍රයක විතරක් දැනුමක් තියාගෙන එක ආකාරයේ සරල ආදායමක් විතරක් ලබමින් ඔබ ඉන්නවා නම් ඔබ පරාජිතයෙක් බව තේරුම් ගන්න. හැබැයි ඒ පරාජිත බව සදාකාලික දෙයක් නෙවෙයි. මොකද ඔබට එතනින් ඉවත් විය හැකි නිසා. step forward day. හැමදාම පියවරක් ඉදිරියට තබන්න. positively engage relationships. සුභවාදී සම්බන්ධතාවයන් වල නියුක්ත වෙන්න. ආත්මාර්ථකාමීව කටයුතු කිරීම අතිශය ප්‍රයෝජනවත් නොවන වැඩක්. දන්නවා කාල් මාක්ස්ගේ දාස් කැපිටල් පොතේ තියෙනවා you must get together. ඔබලා එකට එකතු වෙලා. by getting together you lose nothing. එකතු වීම ඇතුලේ සාමූහිකව ගන්න උත්සාහය තුල you lose nothing. ඔබලාට නැති වෙන දෙයක් නෑ. but by being separated you achieve nothing. නම් හුදකලාව ආත්මාර්ථකාමීව යන ගමන ඇතුලේ ගොඩක් දේවල් ලබන්න බෑ. නිසා අපි රටක් හැටියට, ජාතියක් හැටියට අපි කොහොමද නැගිටින්නේ? අපේ රට දියුණු කරන්නේ කොහොමද? අපි පුද්ගලිකව නිවැරදි විදිහට ශක්තිමත් වෙන්නේ කොහොමද? ඒ අවශ්‍ය කරන පන්නරයේ උත්තේජකය අපි ලබන්නේ කොහොමද? ඒකට අවශ්‍ය කරන දැනුම ලබා දීම තමයි අපේ මේ වැඩසටහන ඇතුලේ මූලික අදහස. දැන් මෙවැනි වැඩසටහනක් කරන්න දහස් ගණන් අය කරනවා. personality development programs කියලා ගෙන්නලා ලොකු දෙයක් නෑ. ඇති දේවල් නෑ. මා විශාල ප්‍රෝඩාවක් පෞරුෂත්ව සංවර්ධන, ධනාත්මක සංවර්ධන වැඩසටහන් කියලා වෙන්නේ. මුදල් ගරාන වැඩසටහනක් වෙන්නේ. නමුත් අපි එහෙම කළ යුතු නෑ. මේ රටක් ජාතියක් අවදි කරන්න ඔබත් අවංක හදවතින් දෙයක් කරන්න. යමක් සාධාරණව උපයන්න. හැබැයි අනවශ්‍ය විදිහට මිනිස්සුන්ට බරක් නෑ. decide what you want. ඔබට අවශ්‍ය දේ ඔබ තීන්දුව කරන්න. prepare for your success. ඔබගේම දියුණුවට පිළියෙල වෙන්න. ඔබගේ දියුණුව රටේ දියුණුව. believe in yourself. ඔබ විශ්වාස කරන්න. plan before you do. යමක් කරන්න පෙර පුළුවන් විදියට සැලසුම් කරන්න. සැලසුම් කරන්න තේරෙන්නේ නැත්නම් මම මෙන්න මේ ටික මේ විදියටයි කරන්න කියලා නිකන් කොලයක සටහනක් කර යන්න. කරන්න ඕන ටික කොලයක ලියලා point form වලින් ලියනවා. ඊට පස්සේ නිදහස් වෙලාවක ඒ ටික මුලින් කරන්නේ මේ ටික. දෙකට කරන්නේ මේ ටික, තුනට කරන්නේ මේ ටික කියලා ප්‍රමුඛතාවනුව පෙළගස්වනවා. කළමනාකරණයක් ආරම්භ වෙනවා. සරල කළමනාකරණයක් ඊයදී. ask questions and question everything. ඔබ ප්‍රශ්න කරන්න, අනෙක් දේවල් ප්‍රශ්න කරන්න. විවේචනාත්මක තලයෙන් නෙවෙයි, යහපතක් මතු කර ගැනීමේ චේතනාව. විශ්වාසවලට විතරක් ජීවිතය, ප්‍රාථමික විශ්වාසවල ජීවිතය තියාගන්න එපා. දෙවියන්, යකුන්, ශාස්ත්‍ර කේන්ද්‍ර කිසිම දෙයක කිසිම දෙයක් නෑ කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් ඔය ඔක්කොගෙම ගොඩක් දේවල් අපිට ලබන්න බෑ කියන. එහෙම පුළුවන් නම් මේ ඔක්කොම අතහැරලා ඒ වෙන්න ඕන ටික වෙන්න තිබුණා මේ වෙනකොට. ඔය හැම දෙයකම යම් දෙයක් ඇති. නමුත් අපි හිතන දෙයක්, ලොකු දෙයක් ඔය දේ තුල නෑ. ඔබගේම මානසික ශක්තිය ඇරෙන්න.
move outside of your comfort zone. ඔබ ඔය ඉන්න පහසු තලයෙන් එළියට එන්න. pool එකේ නිකන් දැන් අවුලක් නැහැ කියලා ඒ ඉන්න එක හිතන්න එපා දිගට එහෙම තියෙයි කියලා. ඕක ඉක්මනට කඩා වැටෙනවා. ඔය කම්ෆෝට් සෝන් එක ඊටාම ඩිෆිකල්ට් සෝන් එකක් බවට පත් වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. මොකද ලෙඩ දුක්, දරුවෝ, විවාහ, අනිකුත් සමාජ යුතුයකම් එක තැනක පවතින්නේ නැහැ. Let go of the past. ඔබගේ අතීතයේ අමිහිරි නම් ඒක අතාරින්න ඒක මියදෙන්න ආරයි. අද වර්තමාන මොහොතේ ඉඳලා ඔබ යහපත් පැත්තට ක්‍රියාත්මක වෙන්න. ඒක ප්‍රමාණයි. එතකොට පෞරුෂත්ව සංවර්ධනයේ සම්බන්ධ ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. තව විනාඩි 10කින් විතර මම මේ වැඩසටහන සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. විනාඩි 10ක් ඇතුළත අපි අනිකුත් බලාපොරොත්තු වෙච්ච දේවල් ඉදිරිපත් කරන්න මම අදහස් කරනවා. අපි මේ මොන දේවල් කරා කිව්වත් ඔබ සමහර විට යම් යම් දේවල් කරන්න උත්සාහ ගන්න පුළුවන්. නමුත් මෙතන ලෝකේ මායාකාරී ස්වභාවයන් තියෙනවා. බොරුවලවල්, වංචාකාරී තත්වයන්, ඒ වගේම විවිධ දුර්වල මිනිසුන්ගේ කුප්‍රකට ප්‍රයෝග සමාජය ඇතුළේ තියෙනවා. එහෙනම් ඒවට අහු නොවි අපි අපේ ඒ සාර්ථකත්වයේ කරා දියුණුව කරා යන ගමන තුල අපි පියමන් කළ යුතුයි. දැන් ඔබ මේ පින්තූරේ දකින්න දේ තියෙනව නෙමෙයි, තියෙන දේ දකින්නවත් නෙමෙයි. ඒ වගේ ලෝකේ හැම දෙයක්ම දිහා බැලුවට සමහර විට දෘෂ්ටි මායාව තුල අපි අතරමං වෙන්න පුළුවන්. දැන් වාට සමහර විට මේකේ කුරුල්ලෝ දෙන්නෙක් පේනවා. නමුත් මේ පේන දේ සත්‍ය නෙවෙයි. මේකේ වාට යමක් පේනවා. නමුත් ඒ පේන දේ සත්‍යද නැද්ද? මෙතන මේ ඉන්න දෙන්නට වැඩිය තව අය ඉන්නවා. පේන්නේ දෙන්නයි නමුත් පේනවට වැඩි දෙයක් තියෙනවා. තේරුම් ගන්න. සමහර වෙලාවට පේන දේ තියෙනවා නේ. සමහර වෙලාවට පේන දෙයට වඩා දෙයක් තියෙනවා. එහෙනම් අපි සාර්ථකත්වයේ කරා යන ගමන ඇතුළත එවැනි දෘෂ්ටිමය මායාවන් අපිට පේනවා. ඔබ ආයෝජනය කරනවා නම් ඔක්කොම බිත්තර එක බාස්කට් එකේ දාන්න එක. බාස්කට් එක වටනොත් ඔක්කොම බිත්තර කැඩෙනවා. ඒ වගේ එක එක පැති වලින් අපිට හිතන්න වෙනවා. ඔබට ඔබගේ සිතිවිල්ල චින්තනය අවදි කරන්න වෙනවා ගොඩාක් පැති වලින්. ඒකයි ඔබ නිතරම ඉගෙනුම් සංස්කෘතියක් තුල ඉන්න කියන්නේ. හැම පැත්තෙම ඔබට අදාළ නැති වෙනත් ලෝකයේ දියුණු විෂයන් පිළිබඳ හැදෑරීම ආරම්භ කළ යුතුයි. අන්න එතකොට තමයි පළල්ව ලෝකයේ යථාර්ථය පේන්නේ. මේ මුළු විශ්වයේම බහුතරයක් මායාවක් තුල තියෙනවා. මේ හැම දෙයක්ම අපි පේන දේ සහ නොපෙනෙන දේ අතර සමහරට පේන දේ තියෙනවා. සමහරට පේන දෙයට වැඩි දෙයක් තියෙනවා. සමහරට පේන දේ නෙමෙයි තියෙන්නේ. ඇත්තට මෙහෙම දෙයක් නැහැ. සාර්ථකත්වයේ කරා යන ගමන තුලත් ඔබ ගන්න උත්සාහයනුත් ඔබ ආයෝජනය කරන්න යන දේ තුලත් ඔබ යොමු වෙන්න යන ක්‍රියාවලිය තුලත් නිසා දෙවරක් බලන්න. තුන්වරක් බලන්න. නැවතත් බලන්න. මනස අවදි කරලා නිදහසේ බලන්න. අපි මේ කරන මොටිවේෂන් is a fuel මේ ලබා දෙන අභිප්‍රේරණය ඇත්තටම ඉන්ධනයක් වගේ. ඔබ වාහනේ බයිසිකලේ වාහනේ යනකොට ඒකේ ෆුවල් ඉන්ඩිකේටර් එක
නැත්තම් ඒ කට්ට පල්ලෙහාට වැටෙනවා. ෆෝල් ඉන්ඩිකේටර් බල්බ් එක බ්ලින්ක් වෙනවා. ඒ කියන්නේ ඉන්ධන ඉවරයි කියන්නේ. ඒ වගේ මේ මොටිවේෂන් එක අභිප්‍රේරණය මේ ලබා දෙන උත්තේජකයේ හරියට වාහනයට ගහන ඉන්ධන වගේ. එතකොට මේ ඉන්ධන ඉවරයි කියලා පෙන්눔 කරන ඒ කට්ට ඒ ඉන්ඩිකේටර් බල්බ් එක වගේ තමයි කම්මැලිකම. ඈනුම් යන ගතිය. නිදියන්න හිතෙන ගතිය. වැඩක් නැහැ නේ කියලා හිතෙන දේවල්. අන්න ඒ මනස එනකොට තේරුම් ගන්න අභිප්‍රේරණයේ නැමැති ඉන්ධනය ජීවිතයට එකතු කරගන්න. ඒ සඳහා මම විශේෂයෙන්ම වැඩසටහනක් පොතක් නිර්මාණය කරලා තියෙනවා. ආට ඒ පොත දකින්න පුළුවන්. මම ඒක ඉස්සරහදී පෙන්නන්නම්. කැමති අයට ඒක ලබා ගන්න පුළුවන්. එතකොට ඒක නිතර නිතර බලනකොට ජීවිතයේ ප්‍රබල දියුණුවක් වෙනසක් අත් වෙනවා. Motivation is a fuel. එහෙනම් මේ අභිප්‍රේරණය කියලා කියන්නේ ඉන්ධනයක්. No vehicle moves unless you fuel it. කිසිම වාහනයක් ඉස්සරහට යන්නේ නැහැ ඉන්ධන ගහන්න නැත්නම්. එහෙනම් සාර්ථකත්වයේ කියන ගමන ඉස්සරහට යන්නේ මේ අභිප්‍රේරණය කියන ඉන්ධනයත් එක්ක. If you think you are running out of fuel, ඔබට හිතෙනවා නම් යහපත් ගමනක් සඳහා යාමට අවශ්‍ය කරන උත්තේජකයේ ජීවිතේ නැහැ කම්මැලිකමයි ඇති වෙලා තියෙන්නේ කියලා. නැත්නම් ඍණාත්මක සිතිවිල්ලක් ඇති වෙලා තියෙනවා නම් අන්න ඉන්ඩිකේටර් එකක් අභිප්‍රේරණයක් ලබන. see you refuel your vehicle. පෞරුෂත්ව සංවර්ධනය අංශ කීපයකින් යුක්තයි. ඔබගේ භෞතික ශරීරය ඒක නිරෝගී මට්ටමකින් පවත්වා ගත යුතුයි. කොකා කෝලා කොත්තු කකා නිරෝගී දරුවෙක් හදන්න බෑ. ඕල් එකක් කාව උදේට මොනවා හරි ඔය පිටි ටිකක් දාගත්ත කියලා එතන සමබර ආහාරයක් නෑ. එතකොට මූලික ෆුඩ් පිරමිඩ් එකට අනුව හොඳ ආහාර සංස්කෘතියකට ඔබ යොමු විය යුතුයි. ඔබ කටින් ගන්න ඒ සියලුම ආහාරයි නහයෙන් ගන්න ඔක්සිජන් තුලින් තමයි ඔබගේ නිරෝගී බව සෞඛ්‍ය භෞතික ශරීරයේ නඩත්තු වෙන්නේ නිරෝගීව පවතින. එහෙනම් නිතරම තමන් කන දේ ගැන හිතන්න. වසවිස කිමිකල් පුළුවන් තරම් අවම කරන්න. ස්වාභාවික කෑමකට යොමු වෙන්න. වගේම අපි දැන් ආහාර සංස්කෘතිය වෙනස් කරන්න වෙනවා. බත් ගොඩයි ව්‍යංජන ටිකයි කණ එකෙන් අයින් වෙන්න වෙනවා. බත් ව්‍යංජන ගානට බත් චූට්ටක් බෙදාගෙන පාන් පොඩි පෙත්තක් අරගෙන වැඩි එළවලු ටිකක් 3-5 අඩුවෙන් දාලා සකස් කරන එළවලු ටිකකට අපේ ආහාර සංස්කෘතිය වෙනස් කරගත යුතුයි. නිතරම අමු එළවලුවක් සලාදයක් පළතුරක් පිස්ටේ අඩුවීමක් පටක ප්‍රමාණය වැඩි වෙන සමබර ආහාර වේලක් ගැන හිතන්න වෙනවා. එතකොට මේ පැත්ත දියුණු කරගෙන පෞරුෂත්ව සංවර්ධනය කියන්නේ මේ දියුණුව කරා නිකන් පිස්සෙක් වගේ ශරීරයේ කෑමක් බීමක් ගැන හොයන්න නැතුව දුවන ගමනක් නෙවෙයි. ඒ වගේ මේක ඔබගේ you have to consider your intellectual part. ඔබගේ බුද්ධිමය පැත්ත අවදි කරගන්න වෙනවා. මනස අවදි කරගන්න වෙනවා. අපේ නුවණ නැමැති ඇස අවදි කරගන්න වෙනවා. ප්‍රඥාව නැමැති ඇස අවදි කරගන්න වෙනවා. බුද්ධිමය පැත්ත දියුණු කරගන්න වෙනවා. ඒ වගේම ඉමෝෂනල් චිත්ත වේග පැත්ත. වෛරය, තරහව, පරිගැනීම, ඊර්ෂ්‍යාව, කුහකකම කියන ප්‍රාථමික මනෝභාවයන් ඒ චිත්ත වේග පස්සෙකට දාලා පැත්තකට දාලා ඒව අඩු කරන කරුණාව, ආදරය, මෛත්‍රිය, සතර බ්‍රහ්ම විහරණය වගේ උතුම් මානුෂීය ගුණාංග දියුණු කරන තත්ත්වයක් තියෙනවා. මිනිස්සෙක් වෙන්න. දවසක් සොක්‍රටිස් අහනවා ළමෙක් ඒ කාලේ සොක්‍රටිස්ගේ කාලේ ළමෙක් ටික ලොකු මහත් වුණාම ගුරුවරයෙක් ගාවට එක්කයි. එතකොට දවසක් අම්මා ඒ ගුරුවරයාට බාර දෙන්න දරුවා වරන් යනකොට අම්මගෙන් අහනවා සොක්‍රටිස් කොහෙද උඹ ওই දරුවා ගෙනියන්නේ? දැන් මේක ගෙදර හිටපු කාලේ ඇති මම මේ ගුරුවරයෙක්ට බාර දෙන්න යනවා මොකක් හරි ශිල්පයක් ශාස්ත්‍රයක් නතර කරගෙන උගන්න. එතකොට සොක්‍රටිස් අහනවා ඔබ ඔය දරුවා බාර දෙන්න යන ගුරුවරයා මිනිස්සෙක්ද කියලා. එහෙනම් ගුරුවරයාත් වෛද්‍යවරයාත් වගේම ඉංජිනේරුවත් ව්‍යාපාරිකයත් අපි හැමෝම ඉස්සෙල්ලා මිනිස්සු වෙන්නේ. මනුෂ්‍යත්වයේ දියුණු මනුෂ්‍යත්වයක් තුල අපි ක්‍රියාත්මක කළ යුතුයි. මනුෂ්‍යත්වයට එරෙහි කටයුතු කරලා ලබන දියුණුව
හරි දියුණුවක් හැටියට අපි නොසැලකිය යුතුයි. වංචා දූෂණ හොරකම් මහා පරිමාණයෙන් රජය රාජ්‍ය දීපල අපි ඒ වගේ ප්‍රාථමික තැන්වලට යන්නේ නැතුව අපි වඩා යහපත් මට්ටමේ දියුණුවක් චිත්ත වේග දියුණුව ඒ වගේම සමාජීය යහපත් සමාජ සම්බන්ධතා යමක් කමක් ඉගෙන ගන්න පුළුවන් හොඳ යහපත් මිනිස්සු ආශ්‍රය කරන එක 100%ක් බැරි වුණත් යම් ප්‍රමාණයක් වගේම මොරාල් සදාචාරාත්මක පැත්ත සඳුන් ගහක් වුණත් වැඩක් නැහැ සර්පය වෙලාගෙන තියෙනවා කුහකකම ඉරිසියාව පරිගැනීම වෛරය ප්‍රාථමික ගුණධර්ම සහිත මිනිස්සු උගත් වුණාට සමාජයට එළියක් ආලෝකයක් පිහිටක් සෙවණක් වෙන්නේ නැහැ. වගේම ස්පිරිචුවල් පැත්ත අධ්‍යාත්මික ජීවිතය කියන්නේ තමන්ගේම ජීවිතයේ හැම පැතිවලින්ම ඇනලයිස් කරලා මේක తాවකාලික ධර්මතාවයක් නේද? මේක වෙනස් වෙන ස්වභාවයේ දෙයක් නේද? මට මා හිතන තත්ත්වයෙන් පවත්ව ගන්න බැරි දෙයක් නේද? එහෙනම් ඒ වඩා අර්ථවත් තැනකට මා ගත කළ යුතුයි. මනස ඒ ඉහළ ගුණධර්ම තුල දියුණු කළ යුතුයි කියන ආධ්‍යාත්මික පැත්ත. මේ සමස්තයේ සාමූහික දියුණුව. මේවා ඒ කොලෙක්ටිව් ප්‍රෝග්‍රස් එක තමයි අපි පෞරුෂත්ව දියුණුව හැටියට සලකන්නේ. මේ පර්සනැලිටි ඩෙවලොප්මන්ට් ෆැක්ටර්ස් ඒකට බලපාන සාධක හැටියට ගත්තොත් උරුමය ප්‍රවේණි ලක්ෂණ බලපාන. අම්මා තාත්තා දෙමව්පියෝ පරිසර ඒවැන් බලපාන දෙමව්පියන්ගෙන් එන දේවල්. මොකද දැන් ඒ බීජණය කියන්නේ හේතුඵල ධර්මයට ආනුසංගිකව අමතරව උදව් වෙන තවත් කාරණයක් තමයි බීජණය. දැන් ඔයාට වාගේ අම්මගේ හඬ හෝ අම්මගේ ස්වરૂපය හෝ තාත්තගේ හඬ හෝ තාත්තගේ ස්වરૂපය ආවේ කර්මය නිසා හෝ වෙන සාධකයක් නිසා නෙවෙයි. එතන තියෙන්නේ හෙරිඩිටි ජානමය සාධක. එතන බීජ න්‍යාය ක්‍රියාත්මක වෙනවා. එහෙනම් පෞරුෂයට බලපාන සාධකයක් ඒ ප්‍රවේණිගත උරුමය. ඒ වගේම ඉගෙන ගන්න පෞරුෂයට බලපානවා අපේ අධ්‍යාපනයේ ඉගෙනුම එවැනි දේවල්. ඒ වගේම මැචුරේෂන් පරිණතිය. යහපත් දේවල් කරමින් ජීවිතයේ අත්දැකීම් ලැබීම. ඒ ලබන පරිණතිය. ඒ වගේම අපි ජීවත් වෙන කටයුතු කරන පරිසරය. ඒ වගේම නිරන්තරයෙන් ලබන මෙවැනි පුහුණු මේ සාධක බලපාන. ඒ නිසා මේවා පර්පස්ලි අවබෝධයෙන් ජීවිතය ඇතුළේ හැසිරවිය යුතුයි. යහපත් පෞරුෂ සංවර්ධනයක් වෙනුවෙන්. ඒ වගේම අපි රට පැත්තෙන් ගත්තොත් අපි ප්‍රබලව ඇත්තටම මේ රට වෙනුවෙන් යම් අරමුණක් අපේ මේ වැඩසටහන ඇතුළේ තියෙනවා පොදු අරමුණක්. අපි ඒ අදහස ගත්තොත් අපි බලන්න අපි හිටපු තැන. බලන්න අපි අපේ සමාජයේ අපේ රට ලෝකේ අපේ පැවතිච්ච තැන ancient prestige කියන්නේ. නේරුතුමාගේ කඳුළු හැලෙනවා මේ පිළිමේ දිහා බලන්න. බලන්න කියන්නේ අපේ රට ඊටාම හැම පැත්තෙම ශාස්ත්‍රික වෙලා ඊටාම ඉහළ මට්ටමකින් තියෙන යුගයක අනුරාධපුරේ මේ සමාධි පිළිමේ නිර්මාණය. බුදුන් වහන්සේගේ ඉහළම කාරුණික මානසික ගුණාංගය මේ ගලකින් ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ඒකට ඊටාම දියුණු මනසක් විවේකයක් තියෙන කලාකරුවෙක් විතරයි එවැනි නිර්මාණයක් කරන්න පුළුවන්. එහෙම කලාකරුවන් බිහි වෙන්නේ දියුණු සමාජයක් ඇතුළේ. එහෙනම් අපේ එහෙම දියුණු තැනක ඉඳලා එන ප්‍රජාවක් ජාතියක් අපි. එතකොට මේ සාධක වලින් පෙන්වන්නේ අපි මේ රටේ මේ සිංහල භාෂාව සජීවී සාධකයක් අපේ සංස්කෘතිය සහ සම්ප්‍රදාය සම්බන්ධ. ඒ වගේම අනුරාධපුර පොළොන්නරුව මුළු රට පුරාම මෙවැනි ඓතිහාසික සාධක තියෙනවා. ඉතාම දියුණු සංස්කෘතියක උරුමකාරයන් බව ලෝකයට කියාපා. ඔබ වෙන රටකට ගියොත් අපි මැලේසියාවට විදේශිකයෝ ඇවිල්ලා තිබුණා 2015 අවුරුද්දේ මිලියන 20ක්. අපිට මිලියන 2ක් ගෙන්න ගන්න බැහැ. නමුත් මැලේසියාව බලන්න දෙයක් නෑ. අපේ රටේ සංස්කෘතිකමය වශයෙන් ගත්තා. පාරිසරික සංචාරය ගත්තා. බොහෝ සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ගොඩක් පැති වලින් ඉතාම දියුණු තැනක තියෙනවා.
නමුත් අපට එහෙම ප්‍රබල කළමනාකරුවෙක් එවැනි ආකර්ෂණයක් ඇති කරගෙන ඉදිරියට ගෙනියන්න අපිට මතුවලා නැහැ. දැන් මේ අපි නිකන් වලව ඇමරිකාව ලෝකෙ දියුණු රටවල් නිකන් කාණු වලින් නානකොට අපේ මේ රටේ මිනිස්සු නාපු හැටි වැව් වලින් මෙවැනි අපේ ස්විමින් පූල් දැන් අපිට හදන ස්විමින් පූල් එක මෙවැනි සුන්දරත්වයක් තියනවාද කොච්චර වියදම් කරා. එතකොට ලෝකේ මහල් නිවාස සම්බන්ධව ඉතාම දියුණු සංකල්ප අපේ රටේ තිබෙනවා. ලෝකේ දියුණුම නගර නිර්මාණ සංකල්පය සිටි ප්ලෑනින් අනුරාධපුරේ හොයාගන්න. එතකොට බලන්න ගල්කම් ලියකම් හැටියට මහල් නිවාසවලට යොදාගත්තේ. තාම සමබරව ඉහළට තට්ටුවලට ගොඩනගන්නේ. සඳකඩ පහනේ ලොකු අර්ථයක් තියෙනවා මම ඒව කතා කරන්න යන්නේ නැහැ. නමුත් මේක නිකන් භෞතිකව බැලුවොත් කකුල පිහදැමෙන ප්‍රමාණයටයි ගල උඩට යන්නේ. කැටේ උඩට ඉස්මතු වෙන්නේ. ඊටාම සියුම්ව ගැඹුරු දාර්ශනික අර්ථයක් මතු කරමින් කරපු කලාත්මක නිර්මාණ. ලෝකයේ අද්විතීය කලාව කිසිම තැනකට නොදැයි. ඉන්දියාවේ අජන්තාවේ ඇල්ලෝරාවේ චිත්‍ර ගැන අපි කතා කරා. අපි ඒ මොහොකටවත් නොදෙවෙනි අපිටම ආවේනික චිත්‍ර කලාවක් දියුණු සමාජ මට්ටමක් තිබිච්ච හැටි. එතකොට මිනිස්සු ඔය ලෝකෙ දියුණුයි කියන අද රටවල් කාණු වලට බහැයිද්දි උනා අපි හිටපු තැන අපේ ටොයිලට් එක අපේ කොමඩ් එක. ඉතින් බලන්න මෙතන ඔබට මේ කොමඩ් එක පේනවා මේකේ මෙන්න මෙතන අඟල් 4 මේ වේස්ට් ලයින් එක යනවා ගල් වලින්ම බටක් දාලා. ගිහිල්ලා සෝකේජ් පිට් එක කුටීර 7කින් යුක්තයි. කුටීර 7කින් පෙරිලා තමයි අර ජලය පරිසරයට සර්ෆේස් වෝටර් මට්ටමට එන්නේ නැහැ නිකන් අනෙකුත් පොළොවේ ජලය බවට පොළොවට එකතු කරන්නේ කුටීර 7කින් පෙරිලා මේ කොමඩ් එකකින් යන ජලය. ඒක ලෝකේ පරිසර අර්බුදයක් නැති කාලෙත් පරිසරයේ සබාදාම ගහකොළ ගැන පවා හිතපු සමබර සංවර්ධනයක් දියුණු චින්තනයක් තිබිච්ච අපි අද කොහෙද ඉන්නේ? මේකේ වතුර මල් ක්‍රියාත්මක වුණා ළඟදී. නමුත් අද වෙනතුරුත් හොයාගන්න බෑ මේකට කොහොමද උඩට වතුර ගත්තේ කියලා. ඒ කියන්නේ ස්වාභාවික ග්‍රැවිටි එක ගුරුත්වය පාවිච්චි කරලා උඩට වතුර ගෙනියලා තියෙනවා. ඒ තාක්ෂණය අද සොයාගන්න බෑ. දියුණු වාරි කර්මාන්තයක් තියෙන අද ලෝකෙ. මුළු ලංකාවම මේ වාරි කර්මාන්තයේ නෙට්වර්ක් එකක් හැටියට පෝෂණය වෙන විදිහට වැව් 15000 අද සක්‍රියව පවතින 3000. මුළු රට පුරාම ව්‍යාප්ත කරලා රට දියුණු කරලා තියෙනවා. එතකොට ඉන්ටර්නැෂනල් ඉරිගේෂන් මැනේජ්මන්ට් කියන ආයතනය පතරමුල්ලේ පළවත්තේ පිහිටවලා තියෙනවා. ඒ කියන්නේ ලෝකයේ වාරි කර්මාන්ත දියුණුම ආයතනය ලංකාවට ඇවිල්ලා පිහිටවලා තියෙන ලෝකේ දියුණුම වාරි කර්මාන්තයක් පවතින ප්‍රධානම රටක් හැටියට අපේ රට. නමුත් අද අපි ඒ තාක්ෂණය පිට රටින් ඉන්නේ. එතකොට අපි කොහේ ඉඳලා කොහෙටද යන්නේ? එතකොට මේ නවීන දියුණු තාක්ෂණයත් අරගෙන මේ අපේ තියෙන ඒ ශ්‍රී විභූතියත් අපි නිකන් කතා කර කර ඉන්න මට්ටම නෙවෙයි. ඒකත් ගවේෂණාත්මකව ඉදිරියට ගෙන. ලෝකයේ අලුත් තාක්ෂණයත් අපි දියුණු කරමු. මේ ඩිජිටල් යුගයකටත් ගැලපෙන විදිහ අපි අපේ රට වෙනස් කරගන්න කටයුතු කරන්න අවශ්‍ය කරන දියුණු පෞරුෂයක් සහිත මිනිස්සු ගොඩනගා ගැනීමේ අරමුණින් තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. එතකොට මේකෙදි මේකට එවන පණිවිඩ පිළිබඳව පොඩ්ඩක් සැලකිල්ලෙන් බලන්න. අපි ඉදිරියේදී මේකට යොමු කරන පණිවිඩ. මම ඔයගොල්ලෝගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේදී. පුංචි දරුවෝ වගේ වෙන්න. දැන් මේ දරුවා බලන්න කී වතාවක් උත්සාහ කරනවා. වාට අංක පේන. අපි පුංචි කාලේ මෙන්න මෙහෙම.
මං කියන්නේ අදත් ඔබ මේ කියන මනස යහපත් දේවල් උත්සාහ කිරීම සඳහා ඒ මනසට ප්‍රවේශ වෙන්න. දැන් මේ දරුවා උත්සාහ කරනවා 15 වතාවක් විතර උත්සාහ කරලා කොහොම හරි උත්සාහ කරනවා මේ අස්සයා පැටියගේ පිට උඩට යන්න. අස්සයාත් ළමයාට ඉඩ දීලා හිටියා. ඒ කියන්නේ උත්සාහ කරන කෙනාට සබාදහම ඉඩ දෙනවා. යහපත් දේවල් කරන්න උත්සාහ කරන කෙනාට සබාදහම් සංවේදී වෙනවා. 16 වතාවේදී තමයි සාර්ථක වෙන්නේ. දැන් බලන්න ඔයා ඒ වගේ යහපත් දෙයක් ආරම්භ කරලා එකපාර try කරා දෙවෙනි පාරෙන් මේක නතර කළා. මං කියන්නේ එහෙම කරන්න එපා. නිතර උත්සාහ කරන්න. ඒ උත්සාහය ඇතුලේ ඔබට පුළුවන් සාර්ථකත්වයක් කරා යොමු වෙන්න. ඒතර මම මේ කරපු වැඩසටහන ගැන මේ පොතක් තියෙනවා මට ඒක පස්සේ මේකේ ෆොටෝ එකයි විස්තරේ මම ඒ ගෲප් වලට දාන්නම්. ඒකට ඒක බලන්න පුළුවන්. කරපු වැඩසටහන ගැන නිතරම උත්තේජකයක් හැටියට ඒක උත්සාහ කරන්න ගෙන්නගෙන ළඟ තබාගෙන පරිශීලනය කරන්න. අපේ මේ අරමුණට යනකම් අපිත් සමග එකතු වෙලා තව අලුත් ශක්තියින් දියුණු කරගන්න. අපි කරන වැඩසටහන් ගොඩක් තියෙනවා. දැන් රැයට අධ්‍යාත්මික වැඩසටහනක් තියෙනවා. ඒකට කැමති අය ධම්ම කියලා ටයිප් කරලා එවුවොත් ඒ ගෲප් එකට දාන්න පුළුවන් අර මොබිටෙල් නම්බර් එක. එතකොට මේකේ ඇතුලේ අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට අවශ්‍ය කරන දැනුම, ශක්තිය, අවබෝධය ලබා දීම, උත්තේජකයක් ලබා දීම මේ රට යහපත් පැත්තට අරගෙන යන්න. එතකොට නායකයෙක් හැටියට, ප්‍රජානායකයෙක් හැටියට, දේශපාලන නායකයෙක් හැටියට ඔබ වැඩ කරන මොනෑම වූ ශේෂ්ත්‍රයක ප්‍රධානීය නායකයෙක් හැටියට කටයුතු කරන්න අවශ්‍ය කරන හැම ආකාරයකින් ප්‍රබල විශාල දැනුමක්, ශක්තියක්, දැක්මක්, කළමනාකරන හැකියාවක්, කුසලතාවයක් දියුණු කර ගැනීමට, නිපුණතාවයක් අවදි කර ගැනීමට අවශ්‍ය කරන මාර්ගෝපදේශනයක් මේ වැඩසටහන් තුල ඇතුළත සිද්ධ වෙනවා. ඒකට ඒවත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඉදිරියේදී